WBM කමලාවතීගේ අවනඩුව පසා දැමුණු නඩු කොපියක්. අපි ඇය සොයා කොළඹ සිට කිලෝමීටර් 150ක දුරක් ගියේ ඇය අවුරුදු 18කට පෙර මුණදී වල දැමූ අත්දැකීමක් ගොඩ ගන්නටයි. කමලාවතීගේ ජීවිතය ලිපිගොනු අතර සැඟව ගියත් ඒ ප්‍රදේශයේ යුද්ධයේදී අද වැටි පස්සයට සැඟවුණු තරුණ ජීවිත සැඟවිය නොහැකි වුණේ ඔවුන්ගේ සිරුර මත ගොඩනැගුණු සොහොන්කොත් ස්මාරක බස් නැවතුම් පළවල් නිසයි. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නාමපූර්ව අපට තෙරුවන් සරණ පතමින් සාදරයෙන් පිළිගනිද්දී මාස 6ක් තුල පමණක් කාන්තාවන් 697 දෙනෙක් පොල්පිතිගම හැරදා මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවට ගොස් තිබුණා. කමලාවතී අපට කියා සිටියේ ඇයට අතීතයේදී කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් දැන් යටගිය අතීතය හාර ඇවිස්සීමෙන් තමාටත් උස්මහත් වූ දරුවන්ටත් කිසිදු හොඳක් සිදු නොවන බවයි. අහලා නම් තියෙන මහත්තයෝ ඒක අසාධාරණේ තියෙන සල්ලි වලට යට කරා. දුප්පත් මිනිස්සුනේ. ඔව්. ඒ හින්දා ඒක වැහුවා. ඒක ඒ කාලේ මේ මහව ඇතුළේ විශාල ආందోලනයකට ලක් වෙච්ච කාරණයක් තමයි. ඉතින් ඒවත් ඒ ක්‍රියා ඒ වාගේ අකටයුතු සිදුවීම ඇත්ත හුදකලා සිදින් නෙවෙයි. මේවට කවුරු හරි අධිකරණය තුලින්ම උදව් උපකාර දෙන්න ඇති දුන්නා කියන එක තමයි උඟගේ සැකයක් තියෙන්නේ. පොඩ්ඩක් අහන්න මම ඒතර මේක දෙකිටින මාත් සැකයක් දීලා මේ ආවේ මම කියන්නේ ඒක හරියට පැහැදිලි කරලා අපේ බස්නායක මහත්තයා හරියට පැහැදිලි කරලා එයාට මම නිසා මම වැඩිපුර ඒ ගැන නොදන්න නිසා මම වැඩිපුර කියන්නේ නැහැ ඒකයි. ඇයගේ කතාව හිරිදරව් කිරීමෙන් අනාගතයේදී එවන් අසාධාරණයන් සිදු නොවීමට බලපෑමක් කළ හැකියයි අපි ඇයට ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. අපගේ උත්සාහය අසාර්ථක වුණා. Shall I take next week off? Go for it, man. You're good? I'm totally good. All right. Okay, I'm off the entire week. Go. Next week. Hey, no worries. And just to recover from the cough, yeah, sure. Because it's I can't recover from the cough if I'm doing the show. This is true. You know this. This is true. 2014 දී විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 106ක දුරක් ගෙවා අපි කමලාවතීගේ කතාව රටට හෙළි කළ පුවත්පත් කලාවේදියා සොයා ගියා. තරුණ කාන්තාවක් පුංචි දරුවෙක් වඩාගෙන වෙනත් වැඩිහිටි කාන්තාවක් එක්ක ආවේ. ඒ වැඩිහිටි කාන්තාව ඒ තරුණ කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ මව. ඒ වැඩිහිටි කාන්තාව කිව්වා අපිට ලොකු ප්‍රශ්නයක් කියන්නයි ආවේ කියලා. එයා තමයි මම හිතනවා සාකච්ඡාව මුල පිරුවේ. නමුත් ඉක්මනින් සාකච්ඡාව අර තරුණ කාන්තාව Tamanගේ අතට ගත්තා. වික්ටර්මට කතාව මුලදීම කිව්වම මම පිළිගත්තේ නෑ ඇත්තයි කියලා. මොකෝ මේ කොහොමද කට්ටිය එක එක කතා ඇවිල්ලා කියනවනේ. මම පැය 3ක් 4ක් ඇත්තේ කතා කරලා එයාගෙන් ප්‍රශ්න අහලා එයාගේ කතාව දෙපාරක් තුන් පාරක් කියන්න කියලා. ඒ වෙනකොට තමයි මට නම් තේරුනේ මෙයා ඇත්ත කියන්නේ කියලා.
මම මේ සිද්ධිය වාර්තා කරන්නේ සිද්ධිය ඇති වෙලා මාස 9කට පස්සේ. නමුත් මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නැහැ. ඒ කාන්තාව ඒ වන විටත් ආයතන 3කට ගිහින් තිබුණා මේ කතාව කියන්නේ. එක ආයතනයක් තමයි අධිකරණ සේවා කමිෂන. අනිත් ආයතනය තමයි නීතිඥ සංගමය. තුන්වෙනි ආයතනය තමයි කල්යාණන්ද තිරානගමගේ මානව හිමිකම් සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානය. එතකොට ඇත්තටම මගේ ප්‍රවෘත්තිය පළ වෙන්නේ 1997 අගෝස්තු 16 වෙනිදා. ඊට දින 4කට කලින් මේ කාන්තාව විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයක් කල්යාණන්ද තිරානගමට දීලා තියෙනවා. කල්යාණන්ද තිරානගම ඒ දිවුරුම් ප්‍රකාශය පදනම් කරගෙන ඊටාම විධිමත් පැමිණිල්ලක් අධිකරණ සේවා කමිෂමටත් ශ්‍රේෂ්ඨාධිකරණේ ප්‍රධානීය අගවිනිසුරුටත් රටේ ජනාධිපතිටත් යවලා තියෙනවා. මේක තමයි ඒක. මේක තමයි බරපතල සිදුවීමක්. මොකද මේක චෝදනා එල්ලවලා තියෙන්නේ සමාජ බොහොම පූජනීයත්වයෙන් සලකපු පුජ්‍යලයන්ට විරුද්ධව. ඒ නිසා මට සිද්ධ වුණා මේ නඩු වාර්තා ගෙන්නලා බලන්න. මේ කියන කතන්දර සත්‍යද අසත්‍යද කියලා නඩු වාර්තා ගෙනගෙන විදුසාවි වලින් නඩු වාර්තා එකතු කරන්න සිද්ධ වුණා. ඊළඟට මේක අනාවරණය වුණා යම් ස්ථාන පිළිබඳව. ඒ ස්ථාන ඇත්ත වශයෙන්ම තියෙනවාද කියන සොයා බලන්න සිද්ධ වුණා. කාන්තාවගේ සැමියා. එයා බෝගම්පට හිරගෙදර හිටියේ. එයාගෙන් දිවුරුම් පෙස්සම ගැනීම අවශ්‍ය වුණා. ඒ සඳහා මම මානවිකම් කොමිසමේ නුවර සාකාවේ සහාය පැතුවා. මේක තමයි පුදුමාකාර දේවල් රාශියක් එළි වුණා. නීති විරෝධී ක්‍රියා එක පුජ්‍යලෙක් නෙවෙයි කරලා තියෙන්නේ. නීති විරෝධී ක්‍රියා රාශියක් සිද්ධ කළා. එකක් මේ කාන්තාව දවස් දෙකක් පොලිසිය තියාගෙන ඉඳලා තියෙනවා. මේ කාන්තාව සැමියා හිරපාරට ගත්තට පස්සේ කාන්තාවට තිරිහර කරනවා. මේ රාජ්‍යාංශයේ නීති ආරක්ෂා කළ යුතු සියලු දෙනා. පොලිසිය, නඩුකාරතුමා, ඒ කාන්තාව වෙනුවෙන් ඉන්න නීතිඥය සියලු සදාචාර ධර්ම වෘත්තීය සදාචාර ධර්ම කෙලසමින් ක්‍රියා කරනවා. ඔවුන්ගේ හෙළිදරව් වලින් බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. එය වසර එකහමාරක දිග්ගැස්සුණු කෑ ගැසීමක් බවට පත් වුණා. අවසානයේ අධිකරණ සේවා කොමිසම විසින් එම චෝදනා පරීක්ෂා කිරීමට අභියාචනා අධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කළා. විනිසුරු හෙක්ටයාපා ටී.බී. වීරසූරිය අශෝක සිල්වා එහි සාමාජිකයන් වුණා. නීතිඥ සුරංජිත් හේවමාන්න පැමිණිල්ලේ සාක්ෂි මෙහෙවනු ලැබුවා. ඔවුන් මුල්වරට රැස් වූයේ 1999 ජනවාරි 22 වෙනිදා. කමලාවතිත් ඇගේ සැමියා වූ චන්දන පුෂ්පරුවන් අධිකරණ ඉදිරියේ දුන් කට උත්තරත් හරස් ප්‍රශ්නවලට දුන් පිළිතුරුත් පදනම් කරගනිමින් අපි ඔවුන්ගේ කතාව ගොඩනැගුවා. දැන් තමා විවාහකද? ඔව්. තමාගේ ස්වයං පුරුෂයාගේ රැකියාව මොකද්ද? එයා රත්තරන්බඩු නිෂ්පාදකයෙක්. තමා රැකියාවක් කරනවද? නෑ. තමාගේ ස්වයං පුරුෂයාට මොනනම් උසාවියක හෝ නඩුවක් පැවරී තිබුණාද යම්කිසි අවධියක? ඔව්. මොනවද ඒ නඩු? බැංකුවට රත්තරන්බඩු උගස් කරා කියලා නඩු තිබුණා. මොන උසාවිවලද නඩු තිබුණේ? මහා උසාවියේ නික වැරටි උසාවියේ. දැන් මූලික වශයෙන් මේ චෝදනා තිබුණේ මේ බාල රත්තරන් වගේක් නිෂ්පාදනය කරලා උකස් තබන්න හෝ උකස් තබන්න සැලසුවා කියලා. ඔව්. දැන් මේ නඩුවට ස්වාම පුරුෂයා මහා උසාවියටත් නිකවැටි උසාවියටත් නඩු සඳහා පෙනී සිටියද? ඔව්. දැන් මේ නඩුව හැර මීට අමතර වෙනත් නඩු දැනට අවසන් වෙච්ච ඒවා තියෙනවද? තිබුණා. කීයක් විතරද? 15ක් විතර. ඒ නඩු 15ම තමා විත්තිකරු වශයෙන්ද? නඩු 15ක් රම්බඩු සම්බන්ධව. එක නඩුවකට මම වන්දනාගාර ගත වුණා. මයිස්තාත්වරින් කීප දෙනෙකුට පහර දීම. අධිකරණයට අපහාස කිරීම වගේ. මහා උසාවියෙන් අප ඉල්ලුවාම පළමුවෙන්ම අප ලැබුණාද? නැහැ. නිකවැටි උසාවියේ තිබුණු නඩුවට අප ඉල්ලුවාද? ඔව්. ඒ නඩුවට අප ඉල්ලුවේ කවුද? ලොකු තෙන්නගෝන් කියන නීතිඥ මහත්තයා. නිකවැටි උසාවියේ තිබුණු නඩුවේ නම්බර මතකද?
නෑ මතක නෑ. එහෙම අප ඉල්ලුවාම නිකවැටි උසාවියේ නඩුවට අප ලැබුණාද? එකකට රුපියල් 5000කුයි රජයේ සේවකයෝ දෙන්නෙකුයි ඕනේ කිව්වා. මහ උසාවියේ මොනෑම අවස්ථාවකත් අප නියම කළාද? නිකවැටි අප නියම කළා කියවනේ. ඒ අප තබන්න පුළුවන්කමක් තිබුණාද? දැන් මේ හානි නිකවැටි ගැන. නෑ. අප තබන්න බැරිකමක් තිබුණේ මුදල් ප්‍රශ්නයක් නිසාද නැත්නම් වෙන යම් ප්‍රශ්නයක්ද? රජයේ සේවකයෝ හොයාගන්න බැරි වුණා. මුදල් තිබුණෙත් නෑ වියදම් කළා නීතිඥ මහතුරුන්ට. තිබුණේව දුන්න හැම නඩු වාරයකටම. එතකොට දැන් මහ උසාවියේ මොනෑම අවස්ථාවකවත් යම් අපයක් නියම කළාද? නෑ. අපයක් නියම කළේ නෑ මහ උසාවියේ තිබුණ නඩු වලට? නෑ. තමා ස්වාමි පුරුෂයාට ඇප ලබා ගන්න ගියාම තවත් මොනවාරි සිද්ධියක් වුණාද? ඔව්. තමා අප ලබා ගන්න ගියානේ. ඔව්. මොකක්ද සිද්ධිය? මටත් නඩුවක් තිබුණා. මොකක්ද? බැංකුවට රත්තරන් බඩු තිබ්බා කියලා මමයි මගේ දුවයි දෙන්න මාසෙකුත් දවස් ගාණක් රිමාන්ඩ් කළා. තමාට යම් කිසි සිද්ධියක් වුණාද මේ මහේස්ත්‍රාත්වරයා සම්බන්ධව? ඔව්. අප නියම වෙලා එන දවසේ ලේකම්ගේ කියන නීතිඥ මහත්තයා මට මහව උසාවියේදීම ටෙලිෆෝන් නම්බරයක් දුන්නා. මේකට හදිසියක් තියෙනවා නම් මේ නම්බරයට ටෙලිෆෝන් කරන්න කිසිම කෙනෙකුට මේක දෙන්නත් එපා කිව්වා. මම පස්සේ සිද්ධිය මගේ අක්කා බැඳලා ඉන්න මස්සිනාට කිව්වා. එහෙනම් ටෙලිෆෝන් කරන්න යන් කියලා කිව්වා. කවුද ටෙලිෆෝන් කරුවේ? තමාද අයියද? මම ඊට කලින් ටෙලිෆෝන් කරලා නැහැ. අයියා තමයි එක්ක ගිහිල්ලා ගත්තේ. ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමා කතා කළා. මම කිව්වා මෙහෙම ලේකම්ගේ මහත්තයා ටෙලිෆෝන් නම්බරේ දුන්නා ඒකට මේ කතා කරන්න කියලා. පස්සේ කිව්වා තමාගේ පුරුෂයාට ලොකු බරපතල නඩුවක් තියෙන්නේ ඒක නිසා කට උත්තරයක් ගන්න කුරුණෑගල ජනකලා කේන්ද්‍රයට එන්න කියලා. තමාට ටෙලිෆෝන් කෝල් එක ගන්නත් තමන්ගේ මස්සිනා තමයි එක්ක ආවා. ඔව්. කට උත්තරේ දෙන්න යන වෙලාවේ තමා කතා කළේ නැද්ද දෙන්න කියලා? කතා කළා. එයාට වැඩ බාර අරගෙන එක එක බිල්ඩින් හදනවනේ. ඒ වැඩපලකට යන්න තියනවා කිව්වා. එතකොට තමාට කිසි කෙනෙක් එක්ක යන්න තිබුණෙත් නැහැ. තමා අසනීප ගතිනුත් හිටියේ. පොඩ්ඩක්වත් පැකිලුණෙත් නැහැ නොයා ඉන්න කියලා. නැහැ ස්වාමීනි. නඩු දිනයකට උනත් මම තනියම යන්නේ. හැම තැනකටම උනත් මම තනියම යන්නේ. නඩු දිනයකට උනත් මම තනියම යන්නේ. ගමේ ඉඳලා මම කොළඹ එනවා තනියම. නඩු දිනයකට තමන් නොගියින් ඉන්න බෑ නෝ. යන්නම එපාය. ඔව්. මේ වගේ ගමනක් නොයා ඉන්න පුළුවන්. ඒත් උවමනා එකක්නේ. කට උත්තරයක් කියනකොට ඊටම මහේස්ත්‍රාත්තුමෙක් නේ කිව්වේ. ඒ නිසා ගියා. තමන් කියවන අසනීප ගතියෙන් පහුණා කියලා. ඔව්. මොකද්ද අසනීපේ? මාශුද්ධිය. ටික වෙලාවක් ඉන්නකොට කළු පාට කාර්යයකින් ආවා. කවුද ආවේ? මහේස්ත්‍රාත්තුමා. මොකක්ද එයාගේ නම? එනිම් රත්නායක. තමන් එයාව අඳුනනවද? ඔව්. එහෙම ආවට පස්සේ මොනවද උනේ? කාර් එකට නගින්න කිව්වා. තමයි ඉතින් කාර් එකට නැග්ගද? මම කිව්වා මට මෙතෙන්ට එන්න කිව්වේ කට උත්තරයක් ගන්න කියලා. එතකොට කිව්වා මෙතන සෙනග ඉන්නවා වෙන තැනකට යන්න කියලා නගින්න කිව්වා. එතකොට තමයි කාර් එකට නැග්ගා. ඔව්. කාර් එකේ ඉස්සරහ සීට් එකේද පස්සේ සීට් එකේද නැග්ගේ? පස්සේ සීට් එකේ වාඩි වෙන්න හදනකොට ඉස්සරහින් නගින්න කිව්වා. තමා එහෙම කිව්වම ඉස්සරහ සීට් එකට නැග්ගද? ඔව්. ඔහොම ගිහිල්ලා කොපමණ වෙලාවක් වාහනේ පදවන ගියාද? මතක නැහැ. වාහනේ යනකොට තමයි ඇසුවා කොහෙද යන්නේ කියලා. ඒ පාර මොකද කිව්වේ? මේ ළඟට යන්නේ කියලා කිව්වා. ඒ පාර කොහටද ගියේ? මම ඇහුවා කොහෙද යන්නේ කියලා. පස්සේ කිව්වා ගම්පල යනවා කියලා. එතකොට තමා මොකද කිව්වේ? මං කිව්වා මට ගෙදර යන්නත් ඕනේ. දුවක් දාලා කට උත්තරයක් දෙන්නනේ ආවේ කියලා කිව්වා. ඊට පස්සේ කට උත්තරයක් ගන්න යන්නේ ආපහු එක්කරන් එන්නම් කියලා කිව්වා.
ඊට පස්සේ ඇවිල්ලා දොරට තට්ටු කරන ශබ්දයක් ඇහුණා. මට කිව්වා බාත්රූම් එකට යන්න කියලා. ඉතින් තමන් බාත්රූම් එකට ගිහිල්ලා දොර වහගත්තා. නැහැ. බාගෙට වැහිලා තිබුණේ. මං ඉතින් දන්නේ නැහැ දොර වැහෙන්නේ කොහොමද කියලා. තමන් දොරක් වහන්නවත් දන්නේ නැහැ. ඒ බාත්රූම් එකේ දොර වහන්න දන්නේ නැහැ. ඒ බාත්රූම් එකේ දොර වහන්න විශේෂ ක්‍රමයක් තිබුණාද? අපේ ගෙවල් වල වගේ දොරවල් වලට යතුරු දාලා වහන දොරවල් නෙමෙයි. ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමා මොනවද දන්නේ ලොකු බෝතලයක් ගෙනත් බිව්වා. මට දෙන්න හැදුවා බොන්න. මම එපා කිව්වා. එයා බිව්වද? ඔව්. ඊට පස්සේ මොනවද සිද්ධ වුණාද? මහේස්ත්‍රාත්තුමාගේ පවුලේ විස්තර කියන්න ගිහින් ගෙදර තියෙන අඩදබර කිව්වා මට. ගෙදර තිබෙන අඩදබර කිව්වේ මොනවද? මහේස්ත්‍රාත්තුමාගේ බිරිඳත් එක්ක තියෙන අඩදබර. මහේස්ත්‍රාත්තුමා විවාහ කෙනෙක් කියලා කිව්වද? ඔව්. ළමයි ඉන්නවා කියලාත් කිව්වා. ඊට පස්සේ මට කිව්වා හැම සතියට සැරයක් මහේස්ත්‍රාත්තුමා හම්බ වෙන්න එන්න කියලා. මගේ පුරුෂයා ඉඳදී මහේස්ත්‍රාත්තුමා එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වන්න එන්න කිව්වා. මහත්තයෝ මං කවදාවත් මගේ ස්වාමි පුරුෂයාට වැරද්දක් කළා නැහැ. එතුමා මගේ ඇඳුම් ටික ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? Taman කිව්වා දූෂණය කළා කියලා. ඔව්. ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ කියන්නේ තමා කැමැත්ත දුන්නේ නැහැ තමා සමග අමුසමයෙන් වශයෙන් හැසිරෙන්න. නෑ. අමුසමයෙන් වශයෙන් හැසිරුණාද? ඔව්. දැන් එහෙම කී වතාවක් වුණාද? 4 වතාවක් වුණා. තමා බය කළා කිව්වා. කොහොමද බය කළේ? පිස්තෝලයක් තියෙනවා ළඟ බෑග් එකේ තිබෙනවා කියලා මාව බය කළා. මට ඉතින් ඒවයි ගෙදර දොර කල්පනාවයි ළමයින්ගේ කල්පනාවයි ඔක්කොම තිබිලා මම කල්පනා කර කර හිටියේ. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මෙයා මාව රිමන්ඩ් එකට බලන්න ආවේ නැහැ. බලන්න එන්නේ නැතුව ඉන්නකොට මට සැකයක් වගේක් ඇති වුණා මොකද මේ නාව හේතුව කියලා. ඊට පස්සේ මම ගෙදරට ටෙලිග්‍රෑම් එකක් ගහුවා මට අසනීපයි වහම එන්න කියලා. ඊට පස්සේ නඩු දිනේට තමයි ආවේ. ඇවිල්ලා මූණ දැක්කම වෙනස්. මං නඩු උරුණාට පස්සේ ළඟට අඬ ගැහුවා. අඬ ගහලා මම කිව්වා මූණ වෙනස් වෙලා මොකක් හරි සිද්ධියක් හොරයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මම මූණ දැක්ක ගමනම කිව්වා. නෑ නෑ කියලා කිව්වා. මෙයා නෑම කියනවා. මං කිව්වා නැති වෙන්න බෑ. මොකක් හරි සිදුවීමක් මේ මූණෙන් පේනවා වෙනසක් තියෙනවා කියලා. ඊට පස්සේ කාටවත් කියන්න එපා මට මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා කිව්වා. අත දිගරලා කනට එකක් ගැහුවා කැරගිල හැදිලා වැටෙන්න. මං කිව්වා දැන් මෙතනින් පෞල් ජීවිතය ඉවරයි. ඊට පස්සේ මාව බලන්න එන්න එපා. ඔබ නැතිවට කමක් නෑ. කවදා හරි මම එන දවසක එනවා කියලා.
ඊට පස්සේ මොකද වුනේ? එදා ළමයි දෙන්නවත් අරගෙන අඩාගෙන උසාවියට ආවා. උසාවියට ඇවිත් ළමයි දෙන්නටත් වහ දෙනවා කිව්වා. මම බැලුවා මේ අවස්ථාවේදී වහ බිව්වොත් ළමයි දෙන්නත් නැහැ, ගෑණිත් නැහැ, මමත් තිරේ. කාත් කවුරුත්ම නැතු යනවා. ඒ අවස්ථාවේදී මං හිතට අරගෙන මං අඬ ගහලා කිව්වා කමක් නැහැ, වෙච්ච දේ දැන් වුණා. ආයෙ යන්න එපා කිව්වා. ඊට පස්සේ යන්නේ නැහැ කියලා මං දිවුරුමක් ගත්තා. ගම්පල ගිහින් ඇවිත් සතියකට විතර පස්සේ ලොකු තෙන්නකෝන් මහත්තයා මහව උසාවියේදී මගේ නඩු දිනේට යනකොට කිව්වා නඩු පිටපත් ටික ගන්න එන්න කියලා. බහිනකොට මම දැක්කා ආනමඩුව තානායම කියලා බෝඩ් එක. මට බැහැලා එන්න කිව්වා. බැහැලා මං මහත්තයාගේ පස්සෙන් ගියා. යනකොට කාමරයක් තිබුණා. ඒ කාමරේ දොර අඩවල් කරලා තිබුණේ. මං දැක්ක එතන ඉන්නවා ලෙනින් රත්නායක මහත්තයා. මාව බිලි දෙන්නද මෙහාට එක්කන් ආවේ? මං පාරට ආවා. ආවට පස්සේ මහත්තයාගේ වෑන් එක හරවගෙන මට නගින්න කියලා එක්කගෙන ආවා. ඔළුව හොඳ නැද්ද දන්නේ? මම කිව්වා මාව ගෙදර ගිහින් ඇරලවන්න කියලා. නීතිඥ මහත්තයා මාව වාරීපලින් බැස්සුවා. තමන් දැන් ඔය අසුටි ගැහුවයි කියලා කතාවක් තිබුණානේ. ඔව්. නිකවරටි උසාවියේදී මට මේ නඩුවේදී අප දෙන්නේ නැහැ. අප දෙන්න විදියකුත් නැහැ. අප දෙනවා තියා මට බස් එකේ යනවා 7-5ක්වත් නැතුව හිටියේ. මම මාවෙන්දා බන්ධනාගාරේ ඉන්න ජේලර් මහතුරු මා හොඳට අඳුරනවා. මම ඔය කියන නඩු දිනේදී බන්ධනාගාරේ ඉඳලා අසුචි පාසල් දෙකකුත් ලෑස්ති කරගෙන ගෑස් පුරවපු බෝතලයකුත් ගෙන්නගෙන ඒකත් අරගෙන මම ගියා නිකවැරටි උසාවියට. තමාට කොහෙන්ද අසුචි හම්බුනේ? බන්ධනාගාර ලැට් එකෙන් අරන් ගියා. මොකකටද දාගත්තේ? shopping bag හතරකට. එතකොට මොනවද මේ ගෑස් බෝතලයක් ගෙනාවා කිව්වේ? ගෑස් පුරවපු බෝතලයක් ඒක අයින් කරලා තිබුණේ. මම මේක ගෙන්න ගත්තා. අධිකරණයේ තිබිලා. ඒක අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබිච්ච එකක්. කාට කියලාද ගෙන්න ගත්තේ? මගේ යාළුවෙකුට කියලා ගෙන්න ගත්තේ. මාව එදා අධිකරණයට ගෙනිච්චා. මං එදා ගෙදර කට්ටියට කියලා තිබුණේ මගේ නඩුව නෑ, මාව ගේන්නේ නෑ කියලා. මං එදා ගහන්නමයි ගියේ. ගෙදර කට්ටිය ඇවිල්ලා හිටියා නම් රිමාන්ඩ් කර බව දන්නවා. ඒ හේතුව නිසා මම ඒගොල්ලන්ට එන්න එපා කියලා කිව්වා. ඉතින් තමාව අසුචි පාර්සලේ කොහොමද ගෙනාවේ? බෑග් එකේ දාගෙන ගෙනාවේ. එහෙම බෑග් අරගෙන ඉන්න දෙනවද රිමාන්ඩ් එකේ ඉඳලා? දෙනවා. පරීක්ෂා කිරීමක් කෙරුවද? මාව විශ්වාසින්දා පරීක්ෂාවක් කිරීමක් කරන්නේ නැහැ. ඊට පස්සේ එදා මගේ නඩුව ගත්තා දවල් 1:30ට විතර. මං කිව්වා ස්වාමිනී මට ජීවත් වෙන්න විදියකුත් නැහැ. මේ අධිකරණයේ තියෙන මුදල් ටික, මේ මුදල් ටිකත් මගේ බාහන ටිකත් ලබා දෙන්න දරුවන්ට කන්න බොන්න කිරිපිටි අරන් දෙන්නවත් විදියක් නැහැ කියලා කිව්වා. තමුසගේ ළමයි හැදුවේ මමද? ළමයි හදාගත්ත නම් කන්න බොන්න දෙනවා කියලා මට තර්ජනය කරලා ඒ තියෙන දේවල් පස්සේ බලමු කියලා කිව්වා. ඊට පස්සේ මම හිර කූඩුයි. ඒ අවස්ථාව වෙනකොට 40ක් විතර කූඩු හිටියා. මිනිමරුණ නඩුවක් විභාගයට ගත්තා. ඒ ගත්තත් මට කරපු අසාධාරණයට මට මේ මූණ දැක්ක ගමනම කොන්ට්‍රෝල් නැතුව ගියා. ඒකේ පාලනයක් කරගන්න කොහොමද බැරි වුණා. ඊට පස්සේ මම බෑග් එකෙන් ඇදලා ගත්ත අසුචි පාසලයක්. ඇදලා අරගෙන ඉනේ තියාගෙන හිටියා ගහනවද නැද්ද කියලා.
කොහොම වුණත් එයාට ගහනවා නෙමෙයි රවලවත් බලන්න බය පුද්ගලෙක්. රවල බැලුවත් 6 මාසයක්වත් හිරිය ඇරෙන මිනිහෙක්. ගහන්න බයකුත් තිබුණා. නමුත් ගහන්න ඕනෙමයි කියලා හිතුණා. කොහොම හරි මගේ නියපොත්ත ඇදලා පාසලේ කැඩුනා. පස්සේ මුළු උසාවියෙම ගඳ ගහන්න පටන් ගත්තා. දවස් 2ක් විතර පල් කරලා තිබිච්ච නිසා ගඳ වැඩි. ඊට පස්සේ පොලිසියෙන් කිව්වා ගඳක් එනවා බලන්න කවුරු හරි ජරාව පාගෙන ඇවිත් තියනවාද කියලා. ඒ ගඳ ආවට පස්සේ මහේස්ත්‍රාත්තුමා කිව්වා ගඳක් එනවා පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ අධිකරණයේ ඉන්න සේරගේම සපත්තු හරව බලන්න කියලා කිව්වා. ඊට පස්සේ සපත්තු හරව බැලුවා. බලලා පොලිසියෙන් දෙන්නෙක් කිව්වා මේ කූඩුවේ පැත්තෙන් තමයි එන්නේ කියලා. මං කල්පනා කළා දැන් නම් අහුවෙනවා. නිකන් අහුණත් ගුටි ගන්න වෙනවා. ගහලත් ගුටි ගන්න වෙනවා. ඒ නිසා එකපාරට නැගිට්ටා. නැගිටිනකොටම මෙන්න කියාගෙන මගේ ළඟට ආව පොලිස් කාර්යයට ගැහුවා. එතන පල්ලමක් වගේ තිබුණා. මිනිහා එතනින් පෙරලෙනකොට අනිත් පොලිස් කාර්යය පැන්නා. ඊට පස්සේ මම විත්ති කූඩුවෙන් පැන්නා මහේස්ත්‍රාත් ගාවට. සාමාන්‍යයෙන් මේ හරිය මේ මාත්‍යේ ඉන්න හරිය පැන්න කූඩුවත් ගලවගෙන තාප්පෙනුත් පැනලා හරියට මූණ දිහා බලලා මූණටම ගැහුවා එක. දෙවෙනි එක අරගෙන ගැහුවා පෙරකදුරුවාගේ ඔළුවට. මහේස්ත්‍රාත්ට ගහපු එක වැදුනද? වැදුණා හරියට මූණටම වැදුණා. පෙරකදුරුවා කිව්වේ ලේකම්ටද? පෙරකදුරුවාට ගහපු එක රෙජිස්ට්‍රාර්ටයි පොලිසියටයි ඉන්න ඔක්කොන්ට වදින්න තමයි ගැහුවේ. පෙරකදුරුවා කිව්වේ කවුද? දෙන්නකෝ. ඊට පස්සේ නඩුකාරයාට ගහපු පාර ගිහලා වැදුනේ ෆෑන් එකට. ෆෑන් එක එලිච්ච ගමන් හැමතැනම විසි වුණා. මටත් විසි වුණා. තමාටත් විසි වුණා. ඌ මටත් විසි වුණා. ඊට පස්සේ පොලිසියෙන් පැනලා මම අල්ලනකොටම ඉනේ තිබිච්ච බෝතලේ අරගෙන එච්චර වෙලා ගියේ නෑ. විනාඩි 2ක්වත් කාලේ. එක සැරේටම බෙන්ච් එකට පැනලා බෝතලේ අරගෙන නඩුකාරයා ඔලුවට එකක් ගැහුවා. කොයි වගේ බෝතලයක්ද? අරක්කු බෝතලයක්. හරියට නලලට එකක් ගැහුවා. මොකද ගෑස් බෝතලයක් කිව්වේ? ඒකේ ගෑස් හරි මොනවා හරි පුරව බෝතලයක්. ඒක ගෑස් බෝතලයක් කියලා අනුමාන කළේ එකෙන් ගැහුවාම මිනිහා පුටුවත් පෙරලගෙන වැටුණා. ඊට පස්සේ පොලිසියෙන් පැනලා ඇල්ලුවා. බෝතලේ මම ඇදලා අරගෙන එතනම බිච්චිය ගැහුවා. එතකොට ඒකෙන් ඩෝන් ගාලා ශබ්දයක් ආවා. ඒකින්දයි මම ගෑස් බෝතලයක් කියලා කිව්වේ. ඊට පස්සේ කෑ ගැහුවා උසාවියට බෝම්බ ගහනවා කියලා. ඒ වෙනකොටත් මම පොලිස් කාර්ය දෙන්නෙකුට බෝතලෙන් ඇනලා ඉවරයි. දෙන්නෙකුට තුවාල සිදු වෙන්න මැන්න. ඊට පස්සේ උසාවියේ ඉන්න කවුරුත් පැනලා දිව්වා. වන්දනාගාර නිලධාරීන් පෙරකදවරු ඉන්න සේරම කිසිම කෙනෙක් උසාවියේ නැහැ. ඔච්චර සෙනග හිටපු උසාවියේ. බෙන්ච් එකට මම නැගලා හයියෙන් කෑ ගැහුවා. මගේ ගෑණිට මෙහෙම කරුවා මට මෙච්චර විදම් වුණා මාව හිරේ තියාගෙන ඉන්නවා පුටු අරගෙන ගැහුවා පොළවේ කුඩුක වට්ටම් කළා. උසාවියේ ඉවරයි. ඊට පස්සේ මම එහෙම ගහනකොට 12:45ට නිකවරටි හමුදා කැම්ප් එකෙන් ආවා. ට්‍රක් වලින් හමුදාය 50ක් විතර ආවා. කොමාන්ඩෝ සූට් ඇඳගෙන 50ක් විතර ආවා. මුළු උසාවියමයි ඒ ඒරියා එකමයි වට කරලා යන එන වාහන නවත්තලා මේ පැත්තෙන් මහජන බැංකුව ලංකා බැංකුව ගාව නවත්තලා වාහන වලට යන්න නොදී උසාවියට බෝම්බ ගහනවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මට හමුදායෙන් ඇවිත් කිව්වා යටත් වෙන්න කියලා. නැතිනම් මරනවා කිව්වා. මං කිව්වා මගේ ගෑණිටත් මෙහෙම කළා. ඒ නිසා මමත් මරපන් මගේ ගෑණිත් මරපන්. මට හිටියත් එකයි මලත් එකයි. මම මරපන් මරලා යටත් කරපන් කියලා කිව්වා. එහෙම කියලා ඉතුරු ටිකත් ඔක්කොම උසාවිය කුඩුපට්ටම් කළා. ඔක්කොම පොළොව ගහලා එළියට විසි කළා. විසි කරලා මට කරන්න දෙයක්වත් නැහැ. වන්දනාගාරේ මගේ යාළු මහතුරු දෙන්නෙක් ඇවිල්ලා මොකද රුවන් මේ කරන්නේ? මොකද තමුසේ කෙරුවේ? මං කිව්වා මට මෙහෙම දෙයක් කෙරුවා. ඕගොල්ලොත් දන්නවනේ. මේ සිද්ධි ඕගොල්ලෝ දැනුවත්නේ මේ සිද්ධි කෙරුවේ. ඕගොල්ලෝනේ නඩුකාරයාගේ ගයිඩ් වැඩේ කෙරුවේ කියලා මම කිව්වා. මොකද්ද තමයි එකෙන් අදහස් කරන්නේ? පක්කිලි වැඩේ, ගෑනු සැපීම. ඒගොල්ලෝ එහෙම කළාද? ඔව් කීප දෙනෙකුට එහෙම කරලා තියෙනවා. වෙනත් අයට. වෙනත් අයට කියන්නේ මහේස්ත්‍රාත්වරුන්ට. මහේස්ත්‍රාත්වරයට? එහෙම කෙරුවා කියලා මම දන්නවා හොඳට. තමද යටත් උනායි කියමුකෝ. ඒක කියන්නේ මම ගහනකොට 12:05යි. 1:30ට විතර කොමාන්ඩෝ එකෙන් ළඟටම ආවා. ඇවිල්ලා මම නිරායුධ හිටියේ. බන්ධනාගාරුණුත් ඇවිල්ලා මට යටත් වෙන්න කියලා කිව්වා. මං කොහොම යටත් වෙන්නේ නැහැ. ඕකෙම මට තියලා දාපන් කියලා. කොහොමද මරණ එක නෙවෙයි. ඊට පස්සේ පාරක්වත් ගහන්න දෙන්නේ නැහැ කියලා මගේ හිතවන්ත මහතුරු දෙන්නේ මගේ ළඟට ඇවිල්ලා ළඟ දෙවුණු බෝතලේ විසි කරන්න කියලා කිව්වා. මම විසි කළා. ඊට පස්සේ එක සැරේටම 4-5 දිනක් පැනලා මාව අල්ලගත්තා. 24ක් රිමාන්ඩ් කාර්යෝ දාන දම්බෙලක් තියෙනවා. ඒ දම්බෙල මුළු ඇඟේම එතුවා. එහෙම මොතලා පටන් ගත්ත පූජාව. ගහන්න. මම අප දෙන්න කියලා එනකොට එහෙම සිද්ධිය වෙලා. පස්සේ මම මහනුවර ඉස්පිරිතාලෙටත් ගියා බලන්න. මෙයාට බැන්ඩේජ් දාලා ගහලා තිබුණා එයාට. කතා කරගන්නවත් බැරුව තිබුණේ. ආරෝග්‍ය ශාලාවේ කොච්චර කල් හිටියද? මට වැඩිය මතක නැහැ. ඕම හරි සති 2-3ක් වගේ හිටියා. ඔව් එහෙම හිටියා.
තමා ඔය ගම්පොළ සිද්ධිය සම්බන්ධයෙන් කී පොළකට කට උත්තර දීලා තියෙනවා? කී දෙනෙකුට කට උත්තර දීලා තියෙනවද? මම ගොඩක් හැම තැනටම මගේ ස්වාමි පුරුෂයත් එක්ක ආවා. ගොඩක් තැන්වලට මම කට උත්තර දුන්නා. මතක තියෙනවා නම් කියන්නේ දැන් මේ කොමිෂන් සභාවකට ආවා. මොන කොමිෂන් සභාවකට? ඉස්සරහ තියෙන එක. ආවේ ස්වාමි පුරුෂයත් එක්ක. එක තැනකට ආවා. එතන නෝනා කෙනෙක් හිටියා. කොණ්ඩේ කපපු නෝනා කෙනෙක්. ඒ කොහෙද? මේ ළඟම. මතක නැහැ. ඒ දිනේ මම ආවේ. ආයේ ඒ ගැන රාවේ පත්තරේට දැනුම් දුන්නා. ආයේ බොරැල්ලේ මානව හිමිකම් කොමිසමට, කාන්තායකට, ජනාධිපතිනියට ඔක්කොටම මම ලියුම් යවුවා. ලොකු අරගලයක් කරන්න බලාගෙන නෙමෙයි මම මේකට පැටළුනේ. අහිංසක මිනිසෙක් මගේ ළඟට ඇවිල්ලා ඒකේ කතාවෙන් මම විශ්මයටපත් වුණා. මට අවශ්‍ය වුණේ ඒ වරද්ද නිවැරදි කරන්න විතරයි. නමුත් ඒ වරද්ද නිවැරදි කරගන්න දරන උත්සාහය තුළ මම දැක්කා කොච්චර පිහිසුණු තැනකද අපි ඉන්නේ කියලා. මගේ පත්තරේ වෙළඳපොළට එන්නේ 15 වෙනිදා නමුත් දිනය 10. සන්ඩේ ටයිම්ස් පත්තරේ මේ මහේස්ත්‍රාත්වරයා සම්පූර්ණ නිර්දෝෂි කරලා සම්පූර්ණ පිටුවක. ඒ කියන්නේ යනවා විචාරයක්. අධිකරණයට පහර දීමටත් මහජනයා අතර එය පිළිබඳ ඇගීම පහත හෙලීමටත් ඒකාග්‍ර ප්‍රයත්නයක් තිබේ යයි මට හැඟේ. මුඩ්ලිය සන්ඩේ ටයිම්ස් පුවත්පත 1997 අගෝස්තු 17. අදාළ සැකකරු විසින් දී ඇතැයි කියන දිවුරුම් පෙස්සමේ සඳහන් සියලු කරුණු ප්‍රතික්ෂේප කරන දිසා විනිසුරුවරයා මෙය තමා අපකීර්තියට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ සැලසුම් සහගත වැඩක් යයි කියා සිටී. මෙම පින්බර පුත්‍රයා විනාශ කර දැමීමට රටේ නමගිය අපරාධකරුවෙකු දඩමීමා කරගෙන පුවත්පත ගෙන ඇති නිහීන ක්‍රියාව මාධ්‍ය නිදහසත් උත්තරීතර පුවත්පත් කලාවත් නිගාවට ලක් කිරීමට කළ ක්‍රියාවක් බවත් එබැවින් මේ රටේ ජාතික පුවත්පත් හා අනෙකුත් මානව හිතවාදී මාධ්‍යවේදීන් සහ ජනතා සංවිධාන විසින් මෙම කළු බැටළුවා කොංකර තැබිය යුතු බවත් අපි ප්‍රකාශ කරන්නෙමු. වයඹ භික්ෂු බලවේගය. මේ සිද්ධීන් එකිනෙක යනකොට මට ලොකු තිගැස්මක් ඇති වෙනවා. පිළිකුලක් විතරක් නෙවෙයි මට ආත්මාරක්ෂාව පිළිබඳ තිගැස්මක් ඇති වෙනවා. මෙයා කියන්නේ තාම ලස්සනට සෙල්ලම් කරමින් ඉන්නවා කියන එක මේ චෝදනාවට. මම වැඩිදුරටත් මෙයා ගැන සොයා බලන තැනකට යනවා. කවුද මෙයා කියලා. එතකොට තමයි කියන්නේ මට හොයාගන්න පුළුවන් වෙන්නේ මෙයා ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ වැඩ කරලා ඒ කාලෙදී ඊටාම සංවිධානාත්මක. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයේ හිමිකම් වංචාවකට අහුවෙලා විධිමත් විනය පරීක්ෂණයකින් පස්සේ ඒ කියන්නේ එළියට දාපු පුද්ගලෙක් කියලා. ඊට අතිරේකව මෙයා එළියට දැම්මෙන් පස්සේ මෙයා උත්සාහ කරනවා මේ නාමය හදා ගැනීම සඳහා. ඒ කියන්නේ රක්ෂණ සංස්ථාවට විරුද්ධව කම්කරු උසාවියේ ගිහින් පැමිණිල්ලක් දානවා. එතකොට මේ ඒ නඩුවෙනුත් එයා පරාද වෙනවා. නමුත් මේ කාලය තුල ඇත්තටම අධිකරණ සේවා කමිෂම ඇයි මෙච්චර නිශ්ශබ්ද? ඇයි අග්‍රවිනිශ්චයකාරයා මේ ගැන මුළුමනින් නිහඬ? ඒ වගේ කාරණා පිළිබඳ මම දිගින් දිගට පත්‍රයේ ලිව්වා විවිධ සටහන්. ඒ වගේම සැප්තැම්බර් 7 වෙනිදා මම මේ ගැන කතුවැකියකුත් ලියලා තියෙනවා. ඇත්තෙන්ම මම මේ ගැන නීතිපති ක්‍රියා කරමින් ඉන්න ස්වභාවය ගැන අධිකරණ ඇමතිට පැමිණිල්ලක් කරන ස්වරූපයේ ලිපියක් ලිව්වා. ඇයි මෙතරම් බරපතල කාරණයක් සැලකිල්ලට ගන්නෙ නැත්තේ? ඇයි මේ ගැන සොයා බලන්නේ නැත්තේ කියන ප්‍රශ්නය තමයි
ඒකෙන් අහලා තියෙන්නේ. නීතිය හැදෙන්න මම හිතන්නේ ඔය චෝදනාවක් එන්නකොටම වහාම මේ පුජ්‍යලක වැඩසටහන් කරන්න ඕන. පරීක්ෂණයක් පටන් ගන්න ඕන. වහාම. මොකද ඉතින් බරපතල චෝදනාවක් නඩුකාරවරයෙක් විත්තිකාර රිමන්ඩ් කළා විත්තිකාරගේ බින දූෂණය කරනවා කිව්වහම ඊට වඩා බරපතල චෝදනාවක් තියෙන්න බෑ. ඒක සම්පූර්ණ මුළු අධිකරණ මේ ක්ෂේත්‍රෙම ගඳගස්සන වැඩක් නේ. ඉතින් ඒක කෙරුණේ නැහැ. 1998 ජනවාරි 5 වනදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයාට එල්ල වී තිබෙන ප්‍රසිද්ධ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණ සේවා කොමිසමෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන ලදී. දැන් අධිකරණ සේවා කමිෂමේ ලේකම් මේ නිවේදනයෙන් පස්සේ මට කතා කරා. දුරකථනයෙන්. මට වික්ටර්ට කතා කරන්න පුළුවන්ද? ඔව් මං කතා කරනවා. මම ධම්මික කිතුල්ගොඩ. මාව දන්නවා නේද? දැන් මම අධිකරණ සේවා කොමිසමේ ලේකම්. අර මැජිස්ට්‍රේට්ට එල්ල වෙලා තියෙන ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. ඒ වගේ ඔෆෙන්ස් එකක් ගැන පරීක්ෂණ කරන්න ඕනේ පොලිසිය. අධිකරණ සේවා කොමිසමට ඒ වගේ දෙයක් ගැන පරීක්ෂණයක් කරන්න බෑ. පොලිසිය පරීක්ෂණයක් කරන්නේ නැත්තම් ඒකට අපි මොනව කරන්නද? ඒකට උද්ඝෝෂණය කරනවා නම් කරන්න ඕනේ අධිකරණ සේවා කොමිසමට විරුද්ධව නෙවෙයි පොලිසියට විරුද්ධව. පොලිසිය පරීක්ෂණයක් කළත් නැතත් අධිකරණ සේවා කොමිසමට ඒ ගැන සොයා බැලීමේ වගකීමක් තියෙනව නේද? පරීක්ෂණයක් නොකර අපි කොහොමද තීන්දුවක් ගන්නෙ? ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයෙකු නඩුකාරයෙකු ලෙස තබා ගැනීමෙන් අධිකරණයේ ගෞරවයට හානියක් වෙන්නේ නැද්ද? වෙන්න පුළුවන්. ඒත් අපි මොනවා කරන්නද? මේ වගේ දෙයක් සිද්ධ වුණාම සමස්ත නීතිඥ මණ්ඩලය නීතිඥ සංවිධානය කතා කරන්න ඕන ක්‍රියා කරන්න ඕන. එහෙම ක්‍රියා කිරීමක් නැහැ. හැම නඩුකාර කෙනෙකුට මේක දැනෙන්න ඕන. මේක මේ පුජ්‍යලයා අපහාස කරලා තියෙන්නේ එයාට විතර නෙවෙයි තම තමන්ටත් කරපු අපහාසකට දැනෙන්න ඕන. එහෙම දැනුණු බවක් මට පේනුනේ නැහැ. දූෂණයට ලක්වී යයි කියන WBM කමලාවතී තමා විසින්ම මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම පිළිබඳව කිසිදු අවස්ථාවකදී පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බවද සටහන් කරගත යුතුය. කමලාවතී විසින් MPB තෙන්නකෝන් හා ජිනදාස ලේකම්ගේ යන නීතිඥයන් දෙදෙනාගේ නම් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස සඳහන් කර ඇතිමුත් මෙම සිද්ධිය පිළිබඳ ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බැව් මෙම දෙපළ විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. ඉහත සඳහන් හේතු මත පස්වැනි චෝදනාව අරබයක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දීමට මම යෝජනා නොකරමි. අත්සන් කළේ සරත් නන්ද සිල්වා නීතිපති. ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයා 98 සැප්තැම්බර් මුලදී බද්දෙගමට මාරු වෙනවා. ඒ මාරු වෙලා ගියාට පස්සේ අපිට යා පිළිබඳ වඩා දැවැන්ත කතාවක් ස්ත්‍රී දූෂණයට අදාළ කතාවක් ඒ කියන්නේ අහන්න ලැබෙනවා. මහජන පක්ෂයේ ලේකම් වශයෙන් හිටපු රංජිත් නවරත්න එයා මගේ පාඨකයෙක්. එයා මට කිව්වා ඔයා අර එළවන මහේස්ත්‍රාත්වරයා පිළිබඳ මගේ ගමේ තියෙන ලොකු කතාවක්. ඔයාට ඕන නම් එයා හමු වෙලා කතා කරන්න කියලා. ඉතින් මම ඇත්තටම ගියා. එයා හොයාගෙන. ඒ කියන්නේ මේගොල්ලන්ගේ නඩුවක් තිබුණා මහව උසාවි. ඒකෙදි වෙලා තියෙන්නේ ස්වාමි පුරුෂයව රිමාන්ඩ් කරන්නේ නැහැ. ස්වාමි පුරුෂයා මේ නඩුවට සමහර දිනවල මග හරිනවා. එහෙම. එයා ඇත්තටම අර මේ වැඩ කරන කොන්ත්‍රාත් කරන ඒ වගේ කෙනෙක්. නමුත් මේ බිරිඳ අනිවාර්යෙන්ම යනවා. බිරිඳ නඩුවට ගියාම එක දිනකදී බොහොම අස්වභාවික විදියට නඩුව ඒ කියන්නේ සියලු නඩු ඇහුවෙන් පස්සේ තමන්ගේ චේම්බර් එකේ අහන්න තීන්දුව කරනවා ලෙනින් රත්නායක.
මේක ස්වාමි පුරුෂයාට අහන්න ලැබුණාම ස්වාමි පුරුෂයාට ඕන වුණා මෙයාගෙන් පලිගන්න. මෙයා බද්දගමට එනවා පිහියත් අරගෙන මෙයා මරන්න ඕනේ කියලා. මෙයාට අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මෙයාගේ අවසන් නොකරපු සමහර නඩුවලට මෙයා එනවා නිකවැරටියටයි මාවටයි. ඒ දිනවල මෙයා කැරකෙනවා ලෙනින් රත්නායකව අල්ලගන්න. ලෙනින් රත්නායකත් මෙයා දිහා බලනවා. මොකද මෙයා දුරකථනයෙන් කතා කරලා නඩුකාරයට කියලා තියෙනවා උඹව මම මරනවා කියලා. ඒකට ලෙනින් රත්නායකත් දන්නවා මූ මාව මරන්න එන්නේ කියලා. නමුත් එක දවසක් ඒ කියන්නේ මහව ඇවිල්ලා බද්දේගමේ ඉඳලා ලෙනින් රත්නායක හිටපු ගමන් අතුරුදහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා මොනවද කරලා තියෙන්නේ? මේක අනිවාර්යෙන්ම යන්නේ නැත්තේ රෙස්ට් හවුස් එකට කියලා රෙස්ට් හවුස් එකට ගිහින් තියෙනවා. යනකොට ලෙනින් රත්නායක ඉන්නවලු ඒ කියන්නේ හාන්සි පුටුවක තේ එකකුත් ගෙන්නගෙන පත්‍රයක් බලපන්. මීනියා කෙලින්ම ලෙනින් රත්නායකගේ ඇඟට පැනලා බෙල්ලට. පනිනකොට ඒ රෙස්ට් හවුස් එකේ හිටපු ඇල්ෂේෂන් බල්ලා මෙයාගේ ඇඟට පැනලා. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන ලෙනින් රත්නායක පැනලා ගිහින් තියෙනවා. ඒක තමයි යාගේ ඒ සිද්ධියේ අවසාන ජවනිකාව මම හම්බ වෙනකොට. දැන් මිනිහා අදිස්ථාණයෙන් කියන්නේ මම මෙයා මරනවාමයි. දැන් හම්බුණත් මරනවා. මේ උසාවියේදී හම්බුණත් මරනවා. මම මරුවත් මරනවාමයි. තමන්ගේ භාර්යාවට යම්කිසි අතවරයක් සිද්ධ වුණොත් තමන් දැනුවත්. අපේ තාත්තලා කියලා තියෙන මේ මිනිහට කිසිම පිරිමිකමක් නැහැ කියලා. ඒ මිනිහ පිරිමියෙක් නෙමෙයි කියලා. අපේ තාත්තලා එහෙම කියලා තියෙනවා. ගෑණියෙක් මිනිහෙක් යටතට එන්නේ ගෑණිගේ ආරක්ෂාව සහ අනිත් හැමදේම බලා ගන්නයි. ඒ ගෑණි තමන් ළඟ ඉන්නේ. නමුත් ඒ ගෑණිගේ ආරක්ෂාව මට සපයන්න බැරි නම් මගේ මිනිස්කමට කරපු අවනම්බුවක් නිසා මම එහෙම නැගින් පරිගන්නවා. රාවේ පුවත්පත විසින් මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එල්ල කර ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා 1999 නොවැම්බර් මාස 11 වන දින අධිකරණ සේවා කොමිසම විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවයි. ප්‍රිය මහත්මයාණෙනි, නීතිඥ සංගමේ විධායක කමිටුවේ සැලකිල්ලට භාජනය විය යුතු ප්‍රකාශනයක් රාවේ පුවත්පතේ පළ වී ඇත. අවස්ථානුකූලව මේ සිද්ධි හා ඒ අඩංගු දෑ පිළිබඳව නීතිඥ සංගමේ හිටපු සභාපතිවරුන් සියලු දෙනාගේ අදහස් විමසීම සුදුසුයයි විධායක කමිටුව අදහස් කර ඇත. නීතිඥ සංගමේ සභාපතිවරයා විසින් කැඳවන ලද නීතිඥ සංගමේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය නොවැම්බර් 27 වන දින සවස නීතිඥ එච්.එල්. ද සිල්වා මහතාගේ නිවසේදී රැස් වෙයි. එහිදී ඔවුන් ඇති කර ගන්නා ලද නිගමනයන් මේවාය. 1. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව රාවේ ඉදිරිපත් කර තිබෙන චෝදනා අධිකරණ සේවා කොමිසම විභාග කළ යුතුය. රාවේ ඉදිරිපත් කර තිබෙන චෝදනා සත්‍ය නොවේ නම් රාවයට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතුය. 2. මේ විනිසුරුවරයාට එරෙහිව රාවේ ඉදිරිපත් කර තිබෙන චෝදනා සත්‍ය නම් ඔහුට එරෙහිව දඩුවම් කරන අතර නීතිපතිට එරෙහිව රාවේ ඉදිරිපත් කර තිබෙන චෝදනාද පරීක්ෂණයට ලක් කළ යුතුය. රාවේ පුවත්පත විසින් මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව එල්ල කරන ලද චෝදනා විමර්ශනය කිරීමට අධිකරණ සේවා කොමිසම විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව උපරිමාධිකරණයේ 310 කාමරයේදී 1999 ජනවාරි මාස 22 වෙනි දින ප්‍රථම වරට රැස් වෙයි. චෝදනා පත්‍රයේ හැදුවෙම උසාවියේ අවසානයේ අපිටත් ඒ කියන්නේ ඒක ප්‍රකාශ කළ චෝදනා පත්‍රය. මූලික පරීක්ෂණයේ අවසානයේදී පරීක්ෂණ කමිටුව ලෙනින් රත්නායක මහතාට එල්ල කරන ලද චෝදනා 1. ජයන්තා ගුණවර්ධන මැණිකේ නැමැත්තිය විත්තිකාරියක් වශයෙන් සිටියදී 1997 දෙසැම්බර් මාස 17 වෙනි දින ඇය නීතිඥයෙක් මගින් තමන්ගේ නිල කාමරයට කැඳවා ඒ නිල කාමරයේදී ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම. 2. ඇයම දිනේදී අසනීප තත්ත්වයට පත්වීමෙන් පසුව තමන්ගේ නියෝගයක් මත මහව ආරෝග්‍ය ශාලාවේ රෝහල් ගත කර සිටියදී පසුදින ඇයව යම් ස්ථානයකට වාහනයකින් ගෙන ගොස් එම ස්ථානයේදී ඇයට පිස්තෝලයක් පෙන්වා බය ගන්වා ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම. 3.
තමා ඉදිරි අසන ලද නඩුවක විත්තිකරුවකු වූ චන්දන පුෂ්පරුවන් නැමති අයගේ භාර්යාව වන WBM කමලාවතී නැමැත්තිය ඇගේ ස්වාමිපුරුෂයාට ඇප ලබා ගැනීමට කටඋත්තරයක් ලබා ගැනීම අවශ්‍යයයි කියා ගම්පොල තානායමකට ගෙන ගොස් ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම. 4. තමා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරද්දී මුදල් වංචාවක් සම්බන්ධයෙන් තමාට විරුද්ධව තමාගේ වැඩතහනම් කර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂණයක් කර චෝදනා 6ටම වැරදිකර වූ පසු තමා සේවයෙන් පහ කිරීම සම්බන්ධ වූ මේ කරුණු අධිකරණ සේවයට ඉල්ලුම් කිරීමේදී වසන් කරමින් තනතුර ලබා ගැනීම. අභියාචනාධිකරණයේ විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත එම පරීක්ෂණ කමිටුව මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව රාවය නගන ලද මූලික චෝදනා 4ටම ඔහු වැරදිකරු කළේය. ඒ සියලු චෝදනා 4ක් හදලා තිබුණා. චෝදනා 4ටම වැරදිකාරය කරලා ඒ කියන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයා අධිකරණ සේවයෙන් ඉවත් කරන්න සහ ඒගොල්ලන්ගේ නිර්දේශ ඇත්තටම මේ ස්ත්‍රී දූෂණ චෝදනා දෙකට එරෙහිව මෙයාට නඩු පවරන්න කියලා. අධිකරණ සේවා කොමිසම විසින් නඩු පවරණ ක්‍රියාමාර්ගය නීතිපති දෙපාර්තමේන්තුවට බාරකොට මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයෙන් පහ කරනවා වෙනුවට සේවයෙන් තොරව වැටුප් ලබාගත හැකිවන ආකාරයට ඔහු අනිවාර්ය නිවාඩු යවන ලදී. ලෙනින් රත්නායක වහාම අධිකරණ සේවයෙන් පහ කරනවා වෙනුවට උනේ එයාගේ වැඩ තහනම් කරා. ඒ කියන්නේ වැඩ තහනම් කරාට පස්සේ එයා වැඩ කරන්නේ නැහැ. නමුත් පඩිභාගයක් හම්බ වෙනවා. එකක් පැහැදිලිය. අප පිළිගත් නීති සිද්ධාන්තය අධිකරණය මගින් යුක්තිය පසිනලනවා පමණක් නොව යුක්තිය පසිනලන බව පෙන්නුම් කෙරේද යන්න කාලය සමග වෙනස් වී ඇති බවය. අනාගතයේදී යුක්තිය පසිනලනවා පමණක් නොව යුක්තිය පසිනලන්නේද යුක්තිය පසිනලන බවට පෙන්වන්නේද බලපුළුවන්කාරයන්ගේ සිතගේ අනුවවීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. මුඩ්ලිය සන්ඩේ ටයිම්ස් 1999 සැප්තැම්බර් 12. ඕකත් එක්ක ගන්නකොට සමහර කෙනෙකුට ප්‍රශ්න මෙහෙම මතුවෙන්න පුළුවන්. මේ කරන දේවල් තේරුමක් තියද කියලා. මම හිතන්නේ අපිට ඒකේ කෙලින්ම මේක හොදාතට නොගියත් හොදාතට නැහැරුණත් මට හිතෙනවා අපි කරපු දේවල් නිසා මේක වඩා ඉක්මනින් මීට වඩා නරක නෙවෙයි තියෙන්නේ අපි කරපු මෙහෙවර නිසායි කියලා. එහෙම නැත්නම් මීට වඩා ඉතාම භයානක තත්ත්වයක් මේ රටේ මතුවෙන්න තිබුණා. මේකෙන් මට යුක්තියට නුනා වගේම මේ සිද්ධිදාමයේ තුල විශාල අසාධාරණයකට ලක් වෙච්ච මේ කාන්තාවන් දෙදෙනාටවත් යුක්තියට උනේ නැහැ. යුක්තිය ඉටුවීමේ ක්‍රියාදාමය තුල මහා අවුලක් මේ රටේ තියෙනවා කියන එක. එකක් මේකෙන් පෙනෙන දේ මෙච්චර එලි පැහැලි වෙලා මෙච්චර ප්‍රශ්න වලට ගිහින් පරීක්ෂණ තියලා වැරදිකාරයෝ වෙච්ච පුද්ගලයින්ට පවා නීතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් ඇත්තටම මේ වගේ මිනිස්සු මේ වගේ අසාධාරණයන්ට ලක්වෙච්ච සාමාන්‍ය මිනිස්සුගේ දුක් ගැනවිලි කොච්චර යටපත් වෙලා කොච්චර දහස් ගාණක් යටපත් වෙලා අඳුරේ තියනවද කියන එක තීරුම් ගන්න අමාරු නෑ. ජයන්තා වෙච්ච දේට සාධාරණ ඉෂ්ට වුණා කියලා හිතනවද? ගොඩාක් සාධාරණකින්ත වෙලා තියෙනවා. ඒකනේ මෙච්චර මේ කරදර විඳින්නේ. සර් අපි උසාවියේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට ගොඩාක් බයයි. කෙල ගිලින්නේවත් නැහැ හයියෙන්. ඇත්තටම දැන් මට ඕන දෙයක් උසාවියේ කතා කරලා කියන්න පුළුවන්.